මේ උදෑසනත් ඔබ සියලු දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ආචාර කර සිටිනවා. අද දවසෙත් අපට මේ Zoom තාක්ෂණය ඔස්සේ අපගේ নমස්කාර දේව මෙහෙය මේ ආකාරයෙන් ආරම්භ කරන්නට ස්වාමී දෙවි පියාණන් වහන්සේ දෙන ලද වරප්‍රසාදය ගැන අපි එතුමාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ නිසා අපි අපගේ මේ নমස්කාර රැස්වීම ආරම්භ කරන පිණිස අපි සියලු දෙනා අපි සිටින තැන අපේ දෙනෙත් පියාගෙන අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. අද දවසේ ගීතිකා මඟ පෙන්වන ඒ වගේම වචනෙන් උපස්ථානය කරන දාසයන් සමග සිටමින් උන්වහන්සේ බලයෙන් යුතුව වචනය තුලින් নমස්කාරය තුලින් ස්වාමින් වහන්සේ වෙතට අපව වඩා සමීප කරන්න. අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. ස්වාමිනී, අපි මේ සබත් දවසේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. අපට අපගේ දේව ගෘහය තුල එකතු වෙන්න අපහසු වුණත් ඔබ අප සමග සිටින නිසා අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ මාලිගාවයි ස්වාමින් වහන්සේ ඔබගේ දරුවන් වශයෙන් අපි Zoom තාක්ෂණය ඔස්සේ අද දවසේ මේ ආකාරයෙන් එකමුතු වෙලා සිටිනවා. ස්වාමිනී, ඔබ වහන්සේ ඉදිරියේ කරන নমස්කාරය ස්වාමිනී සුවඳ දුම්
පූජාවක් බවට පත් කරමින් ඔබව ගෞරවයට පත් කරන්න ඔබ මහිමයට පත් කරන්න নমස්කාරයේ තුලින් ස්වාමින් වහන්සේ අපි සැමට උපකාර කරන්න අද දවසේ নমස්කාර මගන ඒ ජීවන්ත 16ක් වගේ වචන හිතා ගන්න 16ක් බාර කරනවා ස්වාමිනී අද දවසේ තවත් බලාපොරොත්තුවක් ඇතුව වචනයේ තුලින් හෙට දවසට ගමන් කරන්න ඔබ අපිව ශක්තිමත් කරන්න කියලා ස්වාමිනී ඔබ අපිව ධෛර්යමත් කරන්න කියලා ස්වාමිනී ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න කියලා සුද්ධාත්මයනි අපි ඔබට යාඥා කරනවා උරියබෂන්දොරිලා රබකන්තෝ රබෂිමා ස්වාමිනී ඔබගේ කැමැත්ත අප මැදේ මේ උදෑසන මනම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන් සහෝදර සඳුන් අපිට নমස්කාරයෙන් මඟ පෙන්වනවා ඇති. අපි සෑම කෙනෙක්ම ජයසන ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේගේ අභිමුඛත්වයට උන්වහන්සේ ලැබුණු කරුණාව ගැන. හාලෙලූයා ස්වාමීන් අපි වහන්සේට ස්තුති කියනවා. මොන ප්‍රශ්න පීඩා මේ දේශය පුරා තිබ්බත් ස්වාමීනි මේ තාක්ෂණය ඔස්සේ ඔබ වහන්සේව සොයන්න ඔබ වහන්සේව ලං වෙන්න ඔබ වහන්සේ දුන්නා වූ කරුණාව නිසා අපි වහන්සේට ස්තුති කියනවා ස්වාමීනි. ඔබ වහන්සේ ජීවමාන වූ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ තුලයි අපිට ප්‍රීතිය තියෙන්නේ ස්වාමීනි. ඒ නිසා අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. පියාණනි මොන ප්‍රශ්න මොන පීඩාවක් මේ දේශය තුල ස්වාමීනි අපි ඔබ වහන්සේ තුල ප්‍රීතියෙන් සිටින ඔබ වහන්සේ දුන්නා වූ කරුණාව හිඟකම පහර නොදෙන්න ක්‍රිස්ත ඔබ වහන්සේ අපිට දුන්නා වූ කරුණාව නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ කියනවා ආත්මේන්ද සැබෑකමින්ද ඔබ වහන්සේව සොයන්න කියලා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි අපි මේ උදෑසන ඔබ වහන්සේව සොයනවා. ස්වාමීනි මේ උදෑසන අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයට එනවා. ඔබ වහන්සේ අපිට උපකාර කරනවා ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේ අප සමග සිටිය මැනව ස්වාමීන් වහන්සේ. හාලෙලූයා ස්වාමීනි. ඔබ වහන්සේ අනර්ගයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ජීවමාන නිසා අපි ඉන්න කෙනා තුළ සිටින නිසා අපි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි ඔබ වහන්සේ මේ විශ්වය මව පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා ස්වාමීන් වහන්සේ. අපි ප්‍රීතියෙන් උන්වහන්සේට ගායනා කරමු. සමිත තුල ප්‍රීති වෙමින්වා එතුමන් නම වර්ණනා කරමු. හාලෙලූයා ස්වාමීනි. Yehovah Devidu mage shaktiya midime rajidu nobai o swamini Yehovah Devidu mage shaktiya hingakam mulu deshe vela gattata siyalum turuliya vel dalu no levata Akuwala සැප සම්පත් පිරීමැති විට කිසි දින ප්‍රීතිය නොවිලේවි මාත මිදීමේ රජිනුමයි යෙහෝවා දෙවිඳුන් මගේ ශක්තියයි මිදීමේ රජිනුමයි යෙහෝවා දෙවිඳුන් මගේ ශක්තියයි Hallelujah, Swamini. ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමීනි. මාගේ මිදීම දුන් දෙවිඳුන් තුල බලයෙන් දිවි ගෙවන්නෙමු සදා කාලෙක. යමි මම උසස් තැන්හි සමිඳුන් තුල किसी दिन बेचैन बिलेवी माँ
स्वामिनी वහන්සේ ස්තුති කරනවා ස්වාමිනී නුඹ මුළු දේශය වෙලාගත්තට සියලුම තුරුලිය වැල් දළු නොලෑවට අතුවල සැප සම්පත් පිරී නැති විට කිසි දින ප්‍රීතිය නොපිලේවි මා නිදීමේ රජතුන් ඔබයි යෙහෝවා දෙවිඳුන් මගේ ශක්තියයි නිදීමේ රජතුන් ඔබයි යෙහෝවා දෙවිඳුන් මගේ ශක්තියයි නිදීමේ රජතුන් ඔබ අපි කියමු ස්වාමීන් වහන්සේට යෙහෝවා දෙවිඳුන් මගේ ශක්තියයි නිදීමේ රජතුන් ඔබයි ඕ ස්වාමීනි යෙහෝවා දෙවිඳුන් මගේ ශක්තියයි वහන්සේ අපේ සත්‍යයි ස්වාමීන් වහන්සේ ස්වාමීනි වහන්සේ අපේ සාරයි ස්වාමීනි වහන්සේ සුභී කියන ස්වාමීන් වහන්සේ හalleluya ස්වාමීනි වහන්සේ සියලු කෞතුකේ කියන ස්වාමීන් වහන්සේ ඒ සියලු ප්‍රශංසාව ලබන්න වටිනා උත්තර වහන්සේ ඔබයි මගේ පියාණන් පුරා මස්ජිදිනි අල්ලාහ් යේසුනි අපේ වහන්සේ සෑම කෙනෙක්ම පින්කරන ඉඳලා වහන්සේට අපේ විවෘත කර වහන්සේ අපේ ජීවිතේ කරා වූ සෑම දෙයක් සම්පූර්ණ සුදුසු වහන්සේගේ ජීවිතයේ වහන්සේ අපට ගෙන යන නිසා ඉනිපි නිසා මේ වෙනකොට අපි සදාකාල ජීවනයේ දී තිබෙන්නේ සම්පූර්ණ හalleluya ස්වාමීනි වහන්සේගේ ප්‍රේමයේ සීමාවක් නැහැ ස්වාමීනි ස්වාමීනි වහන්සේගේ ප්‍රේමය අපේ නඩු වෙන්නේ නැහැ ස්වාමීනි ස්වාමීනි අපි හොඳට මතක් කරනවා ස්වාමීනි මේ කාලේ මේ පීඩා කාලේදී නමුත් ස්වාමීනි වහන්සේ අපි අත්අල්ලන් යනවා ස්වාමීනි වහන්සේ අපට පෙරකෝ ගමන් කරන නිසා අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි කිසිදු ස්වාමීනි වෛරසයකට කිසිම දෙයකට අපේ ස්වාමීනි නිවෙස් වලට අපි තුලට ඇතුල් වෙන්න ස්වාමීනි නොහැකි වෙලා තියෙනවා ඒ නිසා අපි වහන්සේට ස්තුති කියනවා ස්වාමීනි යානනි වහන්සේ ජීවමාන වූ දෙවියන් වහන්සේ හalleluya ස්වාමීනි වහන්සේ මේ පොළොව මම පාලනය කරන්නා වූ තනන් වහන්සේ ස්වාමී මේ සියල්ල වහන්සේට යටත් ස්වාමී ස්වාමීනි වහන්සේගේ ප්‍රේමය අපිට කියන්න වචන නැහැ ස්වාමීනි මම පියාට එහා ගිය ප්‍රේමයක් ස්වාමීනි සීමා විරහිත ප්‍රේමයක් වහන්සේ අපිට දෙන නිසා අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි Rajuwanne Isuni Ob preme ajuwanne preme rajuwanne o swamini Isuni Ob preme ajuwanne preme rajuwanne
Swami आप उपहास से उसवेनो स्वामी उपहास से समग पवतिनो स्वामी नी हालेलुया पिके मुसायम के ने kusagin di pidavedi mau bersama kepawatin ini Gobepenin mawin kerana minum kisi dete Swami आपके पास से स्तुति बनता है ना स्वामी पास से के प्रेम में निसा आपके पास से स्तुति के ना वो बहिने तना बोले के यूज तक रंगान से बनुए हालेलुया स्वामी नी वो पास से स्तुति के ना स्वामी महस हालेलुया यीशु ने पास से आनंद कई ज्ञान ने पास से भले युक्त स्वामी हालेलुया ज्ञान ने आपके पास से इतनी काले बाहर करना स्वामी महस स्वामी ने उपहास से के वचने अनर्गई स्वामी ने वचने उपस्थान करना पिनिस स्वामी ने उपहास से दास और सुदानम करने से तिरसा अपने उपहास से चुनवार करना स्वामी ने वचने तो अपने गुणने गिनना स्वामी ने वचने अपने हाथवत तो दबागन उपहास अपने उपकार करना स्वामी अपनी सिद्धूली पाव उपहास से पालने करने अपने स्वामी उपहास से तो स्थिर सिद्धिन उपहास से उपकार करना स्वामी अपन सहम के ने की जीवित तुली उपहास से अमनात्म गौरवित महिमे पत्तो यीशुස් වහන්සේගේ මේ වෙලාවේ අපි විශේෂ ගීතිකාව ගායනා කරන්නට යනවා. ඒ අතර ඔබට පුළුවන් ඔබගේ සම්මාදම් දසෙන් කොටස් ඔබ ඒ තියෙන කැටේට හෝ බොක්ස් එකට දාන්න. මම ඉල්ලා සිටිනවා විශේෂ ගීතිකාව ගායනා කරන්නට ප්‍රථම සම්මාදම් සහ ඒ සුති පඬුරු දසෙන් කොටස් උදෙසා සහෝදර ලක්ෂ්මන් ස්වාමින් වහන්සේට යාඥා කරන්න. ඉන්පසු විශේෂ ගීතිකාව ගායනා කරනු ඇති. ඔබට පුළුවන් ඒ අතර ඒ බොක්ස් එකට හෝ කැටේට ඔබේ සම්මාදම් ඒ දසෙන් කොටස් දාලා සභාව පටන් ගත්තාම ඒක සභාවට රැගෙන එන්න. ඉන්පසුව පාස මාපිටිගම අපිට වචනයෙන් උපස්ථානය කරනු ඇති. සහෝදර ලක්ෂ්මන් අපිට විශේෂයෙන් සම්මාදම් සහ දසෙන් කොටස් උදෙසා යාඥා. දයාවන්ත දෙව් පියාණනි ආදරයේ යේසුනේ සුදාත්මයාණනි අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරනවා. මේ උදෑසන ඔබ වහන්සේට නමස්කාර කරන්නට කණ්ඩායමක් ලෙසට එකතු වෙන්න දුන්නු කරුණාව නිසා ස්වාමිනේ ඒ වගේම අපි මේ වෙලාවේ ඔබ වහන්සේට යාඥා කරනවා ඔබ වහන්සේ උදෙසා ඔබ දුන්නා වූ දෙයින් නැවත ඔබ වහන්සේට දෙන්න ස්වාමිනේ තුතු පඬුරු ස්වාමිනේ දසෙන් කොටස් ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා උද කරන්ට ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේ සෑම කෙනෙක් මැද්දේ තබන්ට ස්වාමිනේ මේ යන්නා වූ අපහසුකම් තුල වුණත් ඔබ වහන්සේ කොටස වෙන් කරන්ට ස්වාමිනේ ඔබ වහන්සේ හැම කෙනෙක්ගේ හිත හරිගස්සන නිසා අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඒ සියල්ල ස්වාමිනේ මේ කාලයන් අවසන් වුණාට පස්සේ ඔබ වහන්සේගේ රාජ්‍යයට ගෙනත් දමන්ට ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කළ මැනව. ඔබ වහන්සේ හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ සියලු ආශිර්වාදයන් සියලු දෑ දිගු කරමින් ඔබ වහන්සේ වුන් සෑම කෙනෙක් මැද්දේ නිදහස් කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. විශේෂ ගීතිකාව ගායනා කරන අතර ඔබ සද්‍රාවන්ත හදවතින් ඔබේ බොක්ස් එකට හෝ කැටේට මුදල් දාන්න.
ඔබේ කොටස ඔබේ අයිතිය ඔබට සතුටු සිතින් ගෞරවයෙන් ඔබට තුතන්නම් තුන්මුදෙයින් නැවත ඔබට තුතන්නම් ඔබේ කොටස ඔබේ අයිතිය ඔබට නොදෙන්නම් ප්‍රථම පලෙන් අස්වැන්නෙන් කරන පූජා සතුටු සිතින් ගෞරවයෙන් ඔබට තුතන්නම් අපි පාස මාපිරිගමට මේ කාලය බාර දෙනවා. එතුමා අපිට වචනෙන් උපස්ථානය කරන්න ඇති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැමට වාචාර කර සිටිනවා. ව්‍යසනය මැද බලාපොරොත්තුව. අපි දුෂ්කර කාලයන් තුලේ යනකොට අපිට තිබෙන බලාපොරොත්තුව. අද දවසේ මම කතා කරන බලාපොරොත්තු තිබෙන බලාපොරොත්තු ගැන. දෙවියන් වහන්සේ අප විඳින ව්‍යසනයන් දුෂ්කරතාවයන් ඒ සියල්ල උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ දන්නවා අපි මේ ගත කරමින් සිටින කාලය. උන්වහන්සේ ඒ ගත කරන කාලය දන්න නිසාම උන්වහන්සේ අපිට බලාපොරොත්තුවක් දෙනවා. මේ බලාපොරොත්තුව දෙන ආකාර වෙනස්. නොයෙකුත් ආකාරයෙන් තමයි උන්වහන්සේ අපිට බලාපොරොත්තු දෙන්නේ. දැන් අපි පරණ ගිවිසුමේ අපි දකිනවා යෙරමියා කියන දිවසිවරයාට මෙවැනි අපූර්ව බලාපොරොත්තුවක් දෙවියන් වහන්සේ දෙනවා. යෙරමියා දිවසිවරයා මේ යුදා දේශයේ මූණපාන ප්‍රශ්නය ගැන මූණපාන්න තිබෙන ඉදිරියේ තිබෙන ව්‍යසනය ගැන අනාගත වාක්‍ය කියන අවුරුදු ගානක් තිස්සේ. හැබැයි ඒ ඊශ්‍රායෙල් සෙනග ඒකට කන් දෙන්නේ නැහැ. සෙඩකියා කියන රජුරෝ ගැන යෙරමියා කියනවා බැබිලෝනියානු හමුදාව ඇවිල්ලා යෙරුසලම වට කරනවා, දේවමාලිගාව විනාශ කරනවා. ඔව්වත් බැබිලෝනියට රැගෙන යනවා කියලා සෙඩකියා රජුට. සෙඩකියා රජුට පෙන්වන්න බැරි කෙනෙක් තමයි යෙරමියා. මොකද ඔහු කියන්නේ ඔහු රුචි නොකරන අනාගත වාක්‍ය. මන්ද සෙඩකියා කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ නපුරු දේ කරපු රජ කෙනෙක්. අන් දෙවිවරු අදහපු කෙනෙක්. බාල් රූප වලට নমස්කාර කරපු කෙනෙක්. මේ නිසා ඌ කියන අනාගත වාක්‍ය වලට ඌ කැමතුනේ නැහැ. මේ කියන පසුබිමේදී සෙඩකියා රජුගේ රජමාලිගාවෙම යෙරමියා දිවසිවරයා සිරගත කරලා තිබුණේ. සිරාඩාසියේ සිටියේ. මේ සිරාඩාසියේ ඉන්න කාලේ දෙවියන් වහන්සේ යෙරමියාට කතා කරලා කියනවා මෙන්න තමයි බලාපොරොත්තුව. හනිමෙල්ගේ කිත මිලදී ගන්න කියලා. මේක බැලුමටම නිකන් අපූර්වයි. මොකද දැන් මේ වෙනකොට යෙරුසලම වට කරලා තියෙන්නේ බැබිලෝනියානු හමුදාව. කොයි මොහොතේ හරි වට කරලා මේ පහර දීලා දේවමාලිගාව විනාශ කළ මේ ලොකු ව්‍යසනය සිද්ධ වෙනවා. ඒ ව්‍යසනය ඔන්න මෙන්න තියෙද්දී දෙවියන් වහන්සේ කියනවා යෙරමියාට හනිමෙල්ගේ කෙත මිලදී ගන්නට කියලා. හනිමෙල් කියන්නේ යෙරමියාගේ ඥාතියෙක්. මොකද යුදෙව් සම්ප්‍රදාය අනුව ඒ යුදෙව් ව්‍යවස්ථාව අනුව කාට හරි ඉඩමක් ඔහුගේ කෙත විකුණන්න තියෙනවා නම් ළඟම ඥාතියාට තමයි ඒක විකුණන්න ඕනේ. අපි දකිනවා රුත් බෝවාස්ගේ කතාවේදී ඒ නයෝමිගේ ඒ ඔවුන්ගේ ස්වාමි පුරුෂයාගේ ළඟම ඥාතියාගෙන් තමයි මුලින්ම විමසුවේ ඒ බෝවාස්
ඒ අර මිලදී ගැනීම කරන්න ඉඩම. ඒ ළඟම ඥාතිය අකමැති හින්දා තමයි බෝවාස් එක ගත්තේ. අන්න ඒ වගේ දැන් මේ යෙරමියාගේ ළඟම ඥාතිය තමයි හනමෙල්. ඒ හනමෙල්ගේ කෙත එයා විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඒක ගන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. මෙන්න මේ කොටස ගැන යෙරමියා පොතේ 32 වෙනි පරිච්ඡේදයේ මෙලෙස දක්වා තිබෙනවා. යෙරමියා පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට 15 දක්වා මෙන්න මෙලෙස. තවද ජෙරමියා කතා කොට සම්විධානන් වහන්සේ මෙසේ වදාළසේකයි කිය. නුඹේ පියාගේ සොහොයුරු වන සල්ලුන්ගේ පුත් හනමෙල් නුඹ ළඟට આવොත් අනාතෝත්ති තිබෙන කෙත මිලේට ගන්න. මන්ද ඒ මිලේට ගැනීමට අයිතිය ඇති කිට්ටුම ඥාතිවරයා නුඹයයි කියනු ඇත. සම්විධානන් වහන්සේ වදාළ පරිදි මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගේ මළුවට මා ළඟට આવුත් අනේ බෙන්ජමින් දේශයේ අනාතෝත්ති තිබෙන මාගේ කෙත මිලේට ගන්න. මන්ද ඒ උරුමේ අයිතිය ඇත්තේ ඔබටය. එවිට මෙය ඒ මිලදී ගන්නයි කිය. එවිට මෙය සම්විධානන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි. එහෙම කිව්වාම යෙරමියා කිව්වා මම දැනගත්ත මේ දෙවියන් වහන්සේගෙන් ආපු ඒ වචනය. එබැවින් මම අනාතොත්තිය තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයන්ගෙන් මිලටගෙන එහි මිලවන රිදී කාසි 17ක් ඔහුට කිරා දිනිමි. මම ඔප්පුව අසංකර මුද්‍රා කොට සාක්ෂිකාරයන් කැඳවාගෙන තරාදියෙන් කිරා ඔහුට මිල දිනිමි. මම නියමයන් හා කොන්දේසි සටහන් කර තිබුණු මුද්‍රාව තබූ ඔප්පුවද විවෘත පිටපතද රැගෙන මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් ඉදිරියේදීද ඔප්පුවට අස්සන් තැබූ සාක්ෂිකරුවන් ඉදිරියේදීද හිරගේ මළුවේ හිඳගෙන උන් සියලු යුදෙව්වරුන් ඉදිරියේද මිලේට ගැනීමේ ඔප්පුව මයසේයාගේ පුත්වන නේරියාගේ පුත් බාරුක්ට මම දිනිමි. ඔවුන් සියල්ලන් ඉදිරියේ මම බාරුක්ට අනකරමින් ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ මේ ඔප්පු එනම් මුද්‍රාව තැබූ මිලේට ගැනීමේ ඔප්පුවත් විවෘත ඔප්පුවත් රැගෙන බොහෝ කල පවතින පිණිස මැටි භාජනයක තබන්නට නියම කර ඇත. මන්ද ගෙවල්ද කෙක්ද මිදිවතුද නැවත මේ දේශයේ මිලේට ගනු ඇතැයි ඊශ්‍රායල් වරුන්ගේ සියලු බල ඇති දෙවි ස්වාමින් වහන්සේ පවසන සේකයි කීවෙමි. දෙවියන් වහන්සේ දුන්න බලාපොරොත්තුව යෙරමියාට. දැන් සියලු දෙනාම බය වෙලා සිටියේ. දැන් මොකක්ද ඊළඟට වෙන්නේ? බැබිලෝනියානු හමුදාව එනවා. දේවමාලිගාව විනාශ කරනවා. යෙරුසලම විනාශ කරනවා. ඒ බයෙන් ඉන්නකොට ඒ ව්‍යසනීය ගැන මේ බයෙන් ඉන්නකොට දෙවියන් වහන්සේ අපූර්ව දෙයක් කළා. ඒ හනමෙල්ගේ කෙත මිලදී ගන්නට. මොකද ඒකෙන් අදහස් කළේ? උන්වහන්සේ නැවත මේ යුදාව ස්ථාපනය කරනවා. ඒ බලාපොරොත්තුව දුන්න යෙරමියාට. යෙරමියා දෙවියන් වහන්සේ කියපු ඉඳ ඒක කළා. ඒකෙන් අපිට පෙන්වනවා මේ එක්තරා කාලයකට තමයි බැබිලෝනිය හමුදාව ඇවිල්ලා මේක යට කරගෙන සිටින්නේ. මේ සෙනග විප්‍රවාසයට ගෙනියන අවුරුදු 70කට. ඒතර එයින් පස්සේ නැවතත් මේ තිබ්බ දේවල් සියලු දේම ලැබෙනවා, සියලු දේවල්ම ස්ථාපනය කරනවා කියන සාතිකය තමයි දෙවියන් වහන්සේ යෙරමියාට දුන්නේ. ඒ හනමෙල්ගේ කෙත මිලදී ගන්නට කියලා. අපිට පෙන්නනවා මේක කල්පවතින නිසා, මේක කල්පවතා ගන්න නිසා මේ ඔප්පුවක්ම අසං කරලා මැටි භාජනයක තබලා තියන්න කියලා කිව්වා. මේක කාලයක් තියාගන්න ඕනේ හින්දා. ඒ ඔක්කොම සූදානම් කරලා තමයි දෙවියන් වහන්සේ ඒ විදියට එක සැලසුම් කළේ. අපිට පෙන්වනවා මෙම කොටසේම 42 සිට 44 දක්වා මෙන්න මේ විදියට කියනවා. මක්නිසාද සම්විධානන් වහන්සේ මෙසේ වදාරනසේක. මා විසින් මේ සෙනග පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නේ. මිනිසෙකුවත් මුර්ගයෙකුවත් නැතිව ඒ පාළුවක් වී බබිලෝනි වරුන්ගේ අතට පාවා දිපේයයි නුඹලා කියන මේ දේශයේ යලිත් කෙත් මිලට ගනු ලබන්නේය. බෙන්ජමින්ගේ දේශයේ ජෙරුසලම ආසන ස්ථානවලත්
ජුදාහි නගරවලත්, කඳු රටේ නගරවලත්, පහත රටේ නගරවලත්, දකුණු දිසාවේ නගරවලත් කෙත් මිලේටගෙන සාක්ෂිකාරයන් ඉදිරියේ ඔප්පු අසම් කොට මුද්‍රා කරනු ලබන්නේය. මක්නිසාද මම ඔවුන්ගේ සෞභාග්‍ය යලි උදා කරන්නේ මේ සමිදානන් වහන්සේ වදාළසේක. උන්වහන්සේ බලාපොරොත්තුවක් දුන්නා. ව්‍යසනය මැද සිටින ඊශ්‍රායෙල් සෙනඟට බලාපොරොත්තුවක් දුන්නා යෙරමියා තුලින්. ඒ වගේ උන්වහන්සේ අප සඳහාද අප මුහුණ දෙන ව්‍යසනයන් වලදී අපි මුහුණ දෙන දුෂ්කරතාවලදී උන්වහන්සේ අපිට බලාපොරොත්තුව දෙනවා. ඒ බලාපොරොත්තුව තුළ උන්වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව සිටීම තමයි අපිට අවශ්‍ය. අපි දකිනවා දාවිත් තරුණ කාලේ ඌව ආලේප කරා. හැබැයි ඌට රජකම ලැබෙනකන් අවුරුදු 15ක් ඉන්න වුණා. ඒ අවුරුදු 15 යහපත් කාලයක නෙමෙයි ගියේ. සාවුල් රජුව මරන්න කීප වරක් උත්සාහ කළා. ඌ ගල්ගහ වල හැංගුනේ සතුරන්ගේ උපද්‍රව තිබ්බ. ඒ සියලු දේ මැද්දේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසව සිටියා. අවුරුදු 15ක් ගිහලා තමයි ඌට රජකම හම්බ වුණේ. අපි දන්නවා මෝසස් තුමාට දෙවියන් වහන්සේ ගිනිගත් පඳුරකදී කතා කළා. කිව්වා මිසරයට ගිහිල්ලා ඒ ඊශ්‍රායෙල් සෙනග ඒ මුදවාගෙන පාරාවෝගෙන් මුදවාගෙන එන්ට කියලා. ඒ කිව්වට ඒ දේ බාර දුන්නාට කොපමණ කාලයක් ගියාද පාරාවෝගේ ඒ ග්‍රහණයෙන් මුදවාගෙන ඒ ඊශ්‍රායෙල් සෙනග මිසරෙන් ගෙන්න. බොහෝ කාලයක් ගියා. හැබැයි දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන් විශ්වාසවන්තව සිටියා. මෝසස් තුමා විශ්වාසවන්තව සිටියා. දාවිද් තුමා විශ්වාසවන්තව සිටියා. ඔවුන් ඒ බලාපොරොත්තුවට උරුමකම් කිව්වා. ව්‍යසනයේ මැද, දුෂ්කරතා මැද අපට තිබෙන බලාපොරොත්තුව ඒකයි. දෙවියන් වහන්සේ ඒකට අපට අනන්ත අප්‍රමාණ විදියට අපිට ඒ බලාපොරොත්තු ඇති කරලා දිනා නොඑක ආකාරයෙන් ඒ බලාපොරොත්තු අප තුල තබා තිබෙනවා. අපි දැන් බලමු ඇයි මේ අවුරුදු 70ක විප්‍රවාසයට මේ ඊශ්‍රායෙල් සෙනඟ යවන්න හේතු වුණේ මොකද්ද? අපි දන්නවා ඔවුන් අන්‍ය දෙවිවරු ඇදහැව්වා, බාල් රූප ඇදහැව්වා, නොයෙකුත් වැරදි දේවල් කළා. ඒ සියලු දේම කළා. නමුත් ඊටම බරපතල වැරද්දක් කළා. අන්න ඒ බරපතල වැරද්ද ඒක ව්‍යවස්ථාවට විරෝධී දේ. ඒ නිසා තමයි අවුරුදු 70කට මේ විප්‍රවාසයට යන්න උනේ යුදා සෙනඟට. ඊශ්‍රායෙල් සෙනඟට. ලෙබි කතාවේ 25 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ මෙලෙස සඳහන් කරනවා. ඒත් 7 වෙනි අවුරුද්ද සමිදානන් වහන්සේට පවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේය. නුඹේ කෙත නොවපුරන්න. නුඹේ මිදිවැල් කප්පාදු නොකරන්න. මොකද දෙන්නේ ලෙවි කතාවේ ව්‍යාසාවේ තියෙනවා හැම අවුරුදු 7කටම පස්සේ මුල් අවුරුදු 6 ගියා 7 වෙනි අවුරුද්දේ භූමියට නිදහස දෙන්න ඕන. භූමියේ කිසිදු වගාවක් කරන්න සුදුසු නැහැ. නුඹේ කෙත නොවපුරන්න, වපුරන්න එපා. නුඹේ මිදිවැල් කප්පාදු නොකරන්න. භූමියට නිදහස ඕන. නුඹට නිදහස වගේම භූමියට නිදහස ඕන. මොකද ඊශ්‍රායෙල් සෙනඟ කළේ? අවුරුදු 490ක් 7 වෙනි අවුරුද්ද නිවාඩු දුන්නේ නැහැ භූමියට. හැම 7 වෙනි අවුරුද්දෙත් වැඩ කළා. නීතියට පිටින් ගියා. මේකේ මොකද උනේ ප්‍රතිඵලය? 7 වෙනි වර්ෂ 70ක් ඔවුන් භූමියට නිදහස දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ මොකද්ද කළේ? ඒ 70 දවස් එකට අරගෙන 70 අවුරුද්දක් ඔවුන් විප්‍රවාසයට යවුවා. බැබිලෝනියාවට යවුවා. යෙරමියා 25:11 මේ ගැන අනාගත වාක්‍ය කිව්වා. මේ මුළු දේශයේද පාළුවක් හා විස්මයක් වන්නේය. මේ ජාති වූ බැබිලෝනිය රජුට 70 අවුරුද්දක් සේවය කරන්න ඕයයි සමිදානන් වහන්සේ කියනසේක. මේ යෙරමියා මේක කිව්ව මේ අනාගත වාක්‍ය මේම දෙයක් සිද්ධ වෙනවා කියලා. නමුත් උන් මොකද කළේ? ඒ දේව වචනයට කීකරුනේ නැහැ. උන්වහන්සේට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අන්නේ දෙවිවරු අදහන එකත්
වැරදක් තමයි. නමුත් භූමියට කරපු දේ. මේ භූමියට නිවාඩු ඕන. ඒක උන්වහන්සේගේ සැලැස්ම. ඒකේ ප්‍රතිඵලය මොකද? 2 ලේකම් 36:21 මෙන්නම මේ විදිහට සඳහන් කරනවා. මෙසේ උනේ දේශය ඒකේ සබත් කාලවල් භුක්ති විඳින තුරු යෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිදානන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස 70 අවුරුද්දක් සම්පූර්ණ වෙන තුරු දේශය පාළුව තිබුණු කාලයේ මුළුල්ලේ එය විශ්‍රාම ගත්තාය. භූමියට අවුරුදු 70ක් නිවාඩු දුන්න දෙවියන් වහන්සේ. ඒ නිවාඩු දීලා භූමියට ඒ සෙනග යැව්වා බැබිලෝනියාවට වහල්කමේ. බලන්න නීතියක් කඩපුවාම වෙන දේ. මෙච්චර දෙයක් සිද්ධ වුණේ මේ ව්‍යසනයක් ඇති වුණේ මේ ඊශ්‍රායල් සෙනගගේ අකීකරුකම නිසා. ඒ නීතිය කඩපු නිසා. අවුරුදු 70ක් ඉඳ සිද්ධ වුණා. දැන් මේ අපි ඊළඟට එන කොටස මේ ව්‍යසනය මැද්දේ මේ දුෂ්කරතා මැද්දේ අපට තිබෙන බලාපොරොත්තුව. අපට තිබෙන බලාපොරොත්තු. නාහුම් කියන පොතේ නාහුම් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ මෙහෙම තියෙනවා. නාහුම් 1:7. සමිදානන් වහන්සේ යහපත්ය. දුක් විපත් ඇති විට උන්වහන්සේ බලකටුවක් වෙනසේක. උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නන් උන්වහන්සේ දන්නසේක. උන්වහන්සේ දන්නසේක. මොකද එතනදී කියන්නේ? සමිදානන් වහන්සේ යහපත්. දුක් විපත් ඇති විට ව්‍යසනයන් ඇති විට උන්වහන්සේ බලකුටුවක් වනසේක. අපිට ආරක්ෂාව දෙනවා උන්වහන්සේ. උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නන් උන්වහන්සේ දන්නසේක. ඒ දන්න හින්දා තමයි උන්වහන්සේ ඒ විපත්තිය මැද්දේ සිටින උන්වහන්සේගේ මිනිසයාට උන්වහන්සේ රැකවරණය දෙන්නේ, බලාපොරොත්තුව දෙන්නේ. දාවිද් අවුරුදු 15ක් ඒ විශ්වාසවන්ත ගමන තුල ගියා. උන්වේකුත් සතුරු උපද්‍රව තිබ්බා. නමුත් ඔහුට දෙවියන් වහන්සේ දන්නවා ඔහු ගැන. ඔහු විශ්වාසවන්ත මිනිසෙක් කියලා. අන්න ඒ නිසා තමයි ඒ බලාපොරොත්තුව තුල ඔහුට ඉන්න සිටුනේ. අපි බලා සිටින්න වෙනවා. උන්වහන්සේ දුන්න බලාපොරොත්තුව තුල අපිට ඉවසිලිවන්තව බලා සිටින්න වෙනවා. එවිට උන්වහන්සේ බලාපොරොත්තුව ඉෂ්ට කරනවා. නික්මයාම පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේ මෝසස් තුමාට මෙහෙම කිව්වා. මමම නුඹ සමග ගොස් නුඹට නිවාඩු දෙන්නේ මේ කීසේක. මමම නුඹ සමග. My presence is with you always. දැන් කිව්වේ මොකද්ද? My rest is with you. මගේ නිවාඩුව නුඹට තිබෙනවා. මගේ නිවාඩුව මම නුඹ සමග යනවා මේ ගමන පුරාවටම. නුඹත් සමග නුඹට තියෙනවා මගේ නිවාඩුව. නිවාඩුව කියන මේ ඒකේ තියෙන ඉංග්‍රීසියේ rest කියන එක ඒ කියන්නේ සහනය. මේ වචනේ දැක්කම අපිට මතක් වෙන්නේ යේසුස් වහන්සේ කියපු වචනය මතේ 11:28. වේසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න උඹලා සියල්ලට සහනය දෙමි. යේසුස් වහන්සේ තුල සහනය දෙමි. ඒක මතක් කළා. ඒක මතක් වෙනවා අපිට මේ පරණ ගිවිසුමේදී මෝසස් තුමාට දෙවියන් වහන්සේ කිව්ව කතාවත් එක්ක. උන්වහන්සේ කෙරේ විශ්වාස කරන අයට උන්වහන්සේගේ සහනය තියෙනවා. උන්වහන්සේගේ නිවාඩුව තුල සිටින්නේ. ඒක තමයි බලාපොරොත්තුව. බයිබලයේ අපිට හම් වෙනවා පරණ ගිවිසුමේ ඉතා වැදගත් චරිතයක්. හෝසෙයා කියලා. මේ හෝසෙයා කියන දිවසිවරයාට දෙවියන් වහන්සේ කියනවා ගෝමර් කියලා කාන්තාවක් කසාද බඳින්න කියලා. මේ ගෝමර් කියන්නේ වෛශ්‍යාවක්. එව කසාද බඳින්න කියන හෝසෙයාට. මොකද හේතුව? දෙවියන් වහන්සේගේ සෙනග මේ ඊශ්‍රායල් සෙනග අන්නේ දෙවිවරු පස්සේ ගියා. බාල් රූප දැවුවා.
දෙවියන් වහන්සේට ඒක දරන්න බෑ. උන්වහන්සේගේ පළවෙනි පනත තමයි දස පනතේ තටමා දෙවිවරු නොසිටව. උන්වහන්සේට දරන්න බෑ වෙන දෙවිවරු අදහන. ඒක හරියට දැන් උන්වහන්සේගේ මේ ඒ කියන්නේ මිනිසෙකුගේ බිරිඳ වෙන මිනිස්සුත් එක්ක ගියා වගේ. වෙන පුරුෂයන් එක්ක ගියා වගේ. එහෙම කෙනෙක් ගෝමර් වෙන පුරුෂයන් එක්ක ගිය වෛශ්‍යාවක්. හොසයාට කියනවා ගෝමර්ව කසාද බැඳ ගන්න. මොකද නුඹට දැනෙන්න ඕන මට තියෙන වේදනාව. නුඹට දැනෙන්න ඕන මට තියෙන වේදනාව. ඊශ්‍රායෙල් සෙනගේ වගේ. දැන් මේ ගෝමර්ව කසාද බැඳලා කාලයක් හිටියා. එහෙම ඉඳලා ආපහු ගෝමර් තව පුරුෂයන් එක්ක ගියා. දෙවියන් වහන්සේ කිව්වා නැවතත් ඔව ඒ ගෝමර් කසාද බඳින්න කියලා. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනග වැරදි කරන්ට උන්ට සමාව දුන්නා. උන් අත්හැරියේ නැහැ. මොකද උන්වහන්සේ තෝරාගත්ත සෙනග. උන්වහන්සේ මේ තෝරාගත්ත සෙනග ඒ මිසරේ ඉඳලා එන ගමන පුරාවට නොයෙකුත් ජාතීන් එක්ක මුසු වෙන්න දුන්නේ නැහැ. උන්වහන්සේ ඒ තරම් මේ සුද්ධවන්ත සෙනග ගෙනාවගේ ගමන පුරා මුසු වෙන්න දුන්නේ නැහැ. නමුත් ඔවුන් ගිහිල්ලා මුහුණා. ඒක තමයි ඒ හොසයාට කිව්වේ. හොසයා කියනවා හොසයා 2:19 කියනවා දෙවියන් වහන්සේ. එම්බා ඊශ්‍රායෙල් දේශය මම නුඹ සදහටම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන් ස්ථිර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් මම නුඹ සරණ පාවා ගතිමි. මොකද දෙවියන්සේ කියන්නේ? ඔබ කොච්චර වැරදි කළත් නුඹ තමයි මන් තෝරාගත්ත සෙනග. ඔබ මං අත්හරින්නේ. උන්වහන්සේ කියන මම නුඹ සරණ පාවා ගතිමි. ඒ කියන්නේ සදහටම ඊශ්‍රායෙල් දේශයේ උන්වහන්සේ අත්හරින්නේ නැහැ. අපි දකිනවා ඊශ්‍රායෙල් සෙනග මොන තරම් වැරදි සහගත ක්‍රියාවල යෙදුණාද. යේසුස් වහන්සේව ඒ කුරුසපත් කරන්න ඉස්සලා තිබිච්ච ඒ විභාගයේදී පිලාත් ඒ යුදෙවරුන්ගෙන් ආපු විරෝධයේදී ਉਹ අත සෝදගෙන ਉਹ මිදුණා. මේක මගේ නෙමෙයි ප්‍රශ්නේ. දැන් මම ඒකෙන් නිදහස්. නමුත් ඊශ්‍රායෙල් සෙනග යුදෙව් සෙනග කිව්ව කමන්නේ මේ සාපේ අපේ පිට ආවාදේ. අපේ පිට ආවාදේ. ඒ සාපේ ගත්තේකේ වැරද්දෙන් මොකද්ද වුනේ? තව අවුරුදු 40ක් ගිය තැන ක්‍රිස්තු වර්ෂ 70 දී රෝමේ ඒ ටයිටස් සේනාධිපතිය ඇවිල්ලා මුළු යෙරුසලම දේව මාලිගාව විනාශ කරා. ලක්ෂ 10ක් යුදෙව් සෙනග මැරුණා. ලෝකේ පුරා විසිරලා ගියා මේ යුදෙව් සෙනග. නොයෙකුත් රටවලට විසිරලා ගියා. 1900 ක්‍රිස්තු වර්ෂ 70න් පස්සේ නැවතත් ඊශ්‍රායෙල් භූමියක් ඇති වුණේ 1948. අවුරුදු 1800 ගාණක් මේ ලෝකේ පුරා විසිරලා ගියා ඊශ්‍රායෙල් සෙනග. ඔවුන්ට මොකද උනේ? ඔහුම මේ සාපේ ගත්තා. හැබැයි එකක් තියෙනවා. දෙවියන් වහන්සේ අපිට සිද්ධ වන මොනවාම හෝයි ව්‍යසනයක් හෝ අයහපතක් උන්වහන්සේක යහපතකටත් හරවනවා. ඒක යහපතකටත් හරවනවා. ඒක තමයි රෝම 8:28 කිව්වේ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියල්ල යහපතට එක්ව ක්‍රියා කරනවා. මේ විසිරගිය සෙනග මේකට කිව්වේ ඉංග්‍රීසියෙන් ඩයස්පෝරා කියන වචනේ ආවේ මේ සිද්ධියත් එක්ක ඔය ඊශ්‍රායෙල් සෙනග ලෝකේ පුරා යව සිද්ධියත් එක්ක. ඒ ඩයස්පෝරා කියන එකේ ඒකේ ග්‍රීක වචනේ ඩයස්පේරෝ කියලා. ඩයස්පේරෝ කියන්නේ scattering seeds. ඒ කියන්නේ බීජ විසිරවීම. බීජ විසිරවීම. මොකද්ද උනේ? ඊශ්‍රායෙල් සෙනග ගිය තැන්වල ඒ යුදෙව් ජනාවාස ඇති වුණා. ඇමරිකාවේ, එංගලන්තයේ, යුරෝපයේ, නැගෙනහිර යුරෝපයේ, රුසියාව, පෝලන්තය වගේ රටවල මේ යුදෙව් ජනාවාස ඇති වුණා. ඉන්දියාවෙත් යුදෙව් ජනාවාස ඇති වුණා. මම පොතක දැක්කා ලංකාවෙත් අතීතයේ තිබිලා තියෙන යුදෙව් ජනාවාස. මේ විසිර ගියා. ඒ ඊශ්‍රායෙල් සෙනගේ හැම තැන්වලම රෝපණය කළා, බීජ රෝපණය කළා.
එසකේල් පොතේ කියනවා උන්වහන්සේ ඒ සියලුම අය නැවත එක්රස් කරනවා. ඒ අවසාන. අපි මේ දවස්වල මේ අන්තිම කාලය ගැන අපිට ඉතා අගන බයිබල් අධ්‍යයනය කරනවා දේවගැති රොහන් ඒකනායකතුමා. මේ ඊශ්‍රායල ගැන ගොඩාක් කරුණු අපිට කියන මේ දවස්වල. ඒක ඉතාම වැදගත් මේක. අපි බලන්න මේ ක්‍රිස්වර්ෂ 70 මේ විසිරගිය සෙනග නැවත ආවේ 1948 ඔවුන්ගේ තිබුණු භූමියනොත් ඉතාම කුඩා ප්‍රදේශයක් තමයි ඒ බ්‍රිතාන්‍ය රජයෙන් දුන්නේ. පලස්තීනය හා එකතු කරලා. මේ 1948 එතැන් ඉඳලා මේ අවුරුදු 73ක කාලය තුළ බලන්න දෙවියන් වහන්සේ දුන්න බලාපොරොත්තු. දෙවියන් වහන්සේ අත්හැරියේ නැහැ. ඕන්න 1948 ඊශ්‍රායලට ගෙනකොට කාන්තාරයක් තිබ්බේ. නිස්සාර භූමියක් තිබ්බේ. අද මේ වන විට ශාස්ත්‍රීය භූමියක් තියෙනවා ඊශ්‍රායලයේ. කුෂිකර්මයෙන්ද ආහාර නිෂ්පාදනයෙන්ද විද්‍යාවෙන්ද තාක්ෂණයෙන්ද අද ඉහළම තැනකට ඇවිල්ලා මැද පෙරදිග කලාපයේ බලවත්ම රාජ්‍ය බවට උන්වහන්සේ අද ඒපත් කරලා තියෙනවා. අද ඊශ්‍රායලයේ පළතුරු යුරෝපයට යවනවා. ඊශ්‍රායලයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 42,000 ගණනක් කියලා එදා අපිට ඒ පන්තියේදී කිව්වා. අපේ ඒක පුද්ගල ආදායම 3,800ක්. මේ දෙකේ වෙනස බලන්න. එකට පටන් ගත්තේ නිදහස් හම්බෙල 1948 ඊශ්‍රායලයි අපි. ඊශ්‍රායලයේ ඒක පුද්ගල ආදායම 43,000ක් ඇමරිකානු ඩොලර්. අපේ 3,800ක්. බලන්න පරතරය. මොකද හේතුව ඊශ්‍රායලත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. ඊශ්‍රායලත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. ව්‍යසනයේ මැද්දේ දුෂ්කරතා මැද්දේ උන්වහන්සේගේ බලාපොරොත්තු තිබයි ඊශ්‍රායලයේ. ඒ ඊශ්‍රායලයේ දුන ඒ ආශිර්වාද. ඊශ්‍රායල දුන ආශිර්වාද. මේ වෙනකොට ඒ සංඛ්‍යාලයකිනුත් කියනවා නොබෙල් ත්‍යාග වලින් 23%ක් ලබාගෙන දින යුදෙව් සෙනග යුදෙව්. අපි දන්නවා Facebook මේක කියන්නේ මාක් සකර්බර්ග් යුදෙව්වෙක්. ස්ටීවන් ස්පීල්බර්ග් සිනමාවේ ඉන්න ඉහළම ඇමරිකාවේ යුදෙව්වෙක්. මේ වගේ මේ ගොඩාක් ලෝකයට බලපෑම් කරන්න පුළුවන් ඇවිල්ලා තියෙන යුදෙව් සෙනගෙන් ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. ඒක දුන්නේ උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ආබ්‍රහම් තුමාට දෙවියන් වහන්සේ. මේ දේශයේ බලවත්ම රාජ්‍ය කරන ආශිර්වාදලත් සෙනගක් කරනවා. ඒ සෙනගට දුන්න ආශිර්වාද තමයි ඒවල අයිතිය අපිටත් තියෙනවා. මන්ද ආබ්‍රහම් තුමාට ආශිර්වාද දුන්නේ ඔහුගේ ඇදහිල්ල නිසා. ඔහුගේ ඇදහිල්ල නිසා. ඇදහිල්ල කරන කොටගෙන අපිත් ඒ ආශිර්වාද වල කොටස්කාරයෝ, පංගුකාරයෝ. යේසුස් වහන්සේ කරන කොටගෙන අද අපිත් ඒ ආබ්‍රහම් තුමා දුන්න පොරොන්දුවේ හිමිකාරයෝ, ඒකේ කොටස්කාරයෝ. අපිට බයිබලයේ කියනවා අපි යේසුස් වහන්සේ කරපු කුරුස පූජාව අපි අදහනකොට ඒ කුරුස පූජාව තුලින් නිම කරපු දේ මොනවද? කුරුස පූජාවෙන් නිම කළේ සුවය, මිදීම, සඵලත්වය, අනුග්‍රහය, සමාදානය, ජයග්‍රහණය. මේ සියල්ල අපිට උරුමයි. ඒ මොකද ඒ ආබ්‍රහම් තුමා ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ වුණා වගේ අපි යේසුස් වහන්සේව අදහනකොට අපිට මේ උන්වහන්සේ නිම කළ සියල්ල අපිට අයිති. මේ තමයි අපිට තියෙන බලාපොරොත්තුව. මේ ව්‍යසනයේ මැද්දේ, මේ දුෂ්කරතා මැද්දේ අපිට තියෙන බලාපොරොත්තුව එයයි. අපි බලාපොරොත්තුව මත විශ්වාසයෙන් සිටිමු. අපි බලාපොරොත්තුව මත විශ්වාසයෙන් සිටිමු. මම ඔබට උපුටා දක්වන්නම් රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේ සිට 39 දක්වා කොටස. එහෙත් අපට ප්‍රේම කළ තැනන් වහන්සේ නිසා අපි මේ සියල්ලේදීම විජයග්‍රාහී වෙමු.
මන්ද මරණයටවත් ජීවිතයටවත් දේවදූතයන්ටවත් භූතාධිපතින්ටවත් බලධාරීන්ටවත් දැන් තිබෙන කිසිවකටවත් මතු පැමිණෙන කිසිවකටවත් අති උසටවත් මහ ගැඹුරටවත් මුළු විශ්වයේ අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව මම ඒකාන්තයෙන් දනිමි. මේ තමයි අපිට තියෙන බලාපොරොත්තුව. මේ ව්‍යසනයේ මැද දුෂ්කරතා මැද විපත් මැද අපට තිබෙන බලාපොරොත්තුව ඒකයි. එන අප විසින් කළ යුතු දෙයක් තියෙනවා. ඒකත් පවුල්තුමා කියනවා 1 තෙසලෝනික 5:16 සිට 18 දක්වා මෙලෙස. මේ අපි කළ යුතු දේ. අපිට බලාපොරොත්තුව තියෙනවා. මොනවද අපි කරන්න ඕනේ? නිතරම ප්‍රීති වෙන්න. නිතරම ප්‍රීති වෙන්න. ව්‍යසනයේ මැද්දේ ප්‍රීති වෙන්න. මොකද මේ ප්‍රීතිය කියන්නේ මේක කියන්නේ ආත්මික ප්‍රීතිය. මන්ද අපිට ලැබිලා තියෙන ගැලවීම. අපිට දීලා තියෙන සුද්ධාත්මයන් වහන්සේ ගැන ප්‍රීතිවන්ත. මේක ලෝක මිනිසුන්ට නැහැ. ලෝක මිනිසුන්ට ව්‍යසනේම තමයි බලාපොරොත්තුවක් නැහැ. අපිට සුද්ධාත්මයන් වහන්සේ අපි තුල සිටින. ඒක තමයි ප්‍රීතිය. සුද්ධාත්ම ඵලයේ මොකද කිව්වේ? ප්‍රේමය, ප්‍රීතිය, සාමය. දෙවෙනි ගුණාංගය ප්‍රීතිය. අපිට සුද්ධාත්මයන් වහන්සේ දෙන එනේ ප්‍රීතිය ගැන නිතරම ප්‍රීතියෙන් සිටින්න. දෙවෙනි එක නොකඩවා යාඥා කරන්න. නොකඩවා යාඥා. අපි ප්‍රීතියෙන් සිටිනවා නම් දෙවියන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තියෙන නිසා නොකඩවාම අපිට යාඥා කරන්න පුළුවන්. යාඥා කරන්නේ නැත්තේ ප්‍රීතිය නැති මිනිස්සු. බලාපොරොත්තුව නැති අය. යාඥා කරන්නේ ඒක තිබෙන අය. ප්‍රීතිය තියෙන අය. දෙවියන් වහන්සේත් එක්ක ඊටාම සමීප සම්බන්ධයක් තියෙන නිසා තමයි යාඥා කරන්නේ. අපි යාඥා කරනවා. ඊළඟදී සියල්ලේදී ස්තුති දෙන්න. කිතුණුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වේ. පවුල්තුමා කියන මෙන්න මෙයයි බලාපොරොත්තු වෙන කිසි දෙයක් නෙමෙයි. මෙන්න මෙච්චරයි. නිතරම ප්‍රීතිවන්න, නොකඩවා යාඥා කරන්න, සියල්ලේදී ස්තුති දෙන්න. ඔබ ඉන්නේ ලොකු බලාපොරොත්තුවක්. උන්වහන්සේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. ඒ යෙරමියාට දුන්න ලොකු බලාපොරොත්තුවක් හනමෙල්ගේ කෙත ගන්න. නැවත අවුරුදු 70කින් ඒ ඔබට දුන්න ඔප්පු ඒ සියල්ල ඔබට අයිති වෙනවා. ඒ සියල්ල ස්ථාපනය කරනවා. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන බලාපොරොත්තුව එයයි. ඉතින් අද දවසේ අපිට දුන්න පණිවිඩය. අපිට දුන්න පණිවිඩය තමයි ව්‍යසනයේ මැද්දේ, දුෂ්කරතා මැද්දේ තිබෙන බලාපොරොත්තුව. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒකයි මෝසස් තුමාට දෙවියන් වහන්සේ කිව්වේ මම නුඹ සමග සිටිමි. මමම නුඹ සමග ගොස් නුඹට නිවාඩු දෙන්නෙමි. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. මුළු ගමන පුරාවටම ඒ කාන්තාර ගමනේ තුල මෝසස් තුමා එක්ක දෙවියන් වහන්සේ සිටියා. අපිත් එක්කත් ඉන්නවා. අපිත් එක්කත් උන්වහන්සේ ඉන්නවා. මොන ව්‍යසනයන් මැද්දේ වුණත් උන්වහන්සේ අපිට දීලා තියෙන බලාපොරොත්තුව එයයි. සමිදානන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේ අපිට දුන්න මේ පණිවිඩයට, අපිට දුන්න මේ එළිදරව්වට ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මේ වෙලාවේදී යාඥා කරමු. සමිදානයේ වාසය අපිට තාම වැදගත් පණිවිඩ කරුණාවක් දුන්නා. අපි සියලු දෙනා අපේ මයික් අන්මියුට් කරගෙන අල්මුකට එක්සත්ව යාඥා කරමු. අභියෝග ආවත් මොන අමාරුකමකදී ඔබ වහන්සේ අපිට බලාපොරොත්තුව කිසි විටක ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු ප්‍රීතිවන්ත අපි සමට උපකාර කරන්න කියලා. අපි හැම කෙනෙක්ම අපේ මයික් අන්මියුට් කරලා අපි එකමුතුව ස්වාමීන් වහන්සේට එක්සත්ව එක විනාඩියක් අරගෙන අපේ මයික් අන්මියුට් කරලා අපි ඇසුණු වචනේ උදෙසා අපි යාඥා කරමු. හලෙලූයා.
දෙන ධෛර්යවන්ත වචනය ගැන වහන්සේට ස්තුති වේවා. වහන්සේට ස්තුති වේවා. අපිට ඔබ බලන්න කියන වහන්සේට ස්තුති කරනවා ස්වාමී. ස්තුති වේවා ස්වාමී. ස්වාමී දින ජලවිශ්වාස ස්තුති වේවා ස්වාමී. ස්තුති වේවා ස්වාමිනී විජ්ජාප්ත ඉල්ලා සිටින සහෝදර අමිල යාඥා කළා මේ කාලය අවසන් කරන්න. අමිල සහෝදරයා අමිල Thank you, Lord. Hallelujah. Praise in the name of Jesus. ස්වාමිනේ අපි ඔබට ස්තුති නැවතත් වහන්සේ අනුග්‍රහය තුල වහන්සේ අපිව න්‍යාකාරණයට පිළිගන්න ගැන ආත්ම දෙවියන් වහන්සේ අපි වචනය අසන්නෝකදී ඒ වචනයේ තීක්ෂණලා දේව ධර්මයේ පාසවන්තව ස්වාමීන් වහන්සේ තවත් සතියකට තවත් මාසයකට ගමන් කරන්නට ඔබ අපි සියලු දෙනාට ආශිර්වාද කරන්න කියලා අපි වහන්සේට යාඥා කරනවා. ස්වාමිනේ මේ කාලය නිසා ස්තුතියි. අද දවසේ ඔබ වහන්සේගේ වචනය තුලින් අපිව ධෛර්යමත් කළා, අපිව ශක්තිමත් කළා. ඔබට වඩා ලං කිරීම ගැන ස්තුති කරනවා. ස්වාමිනේ ඔබට ගෞරවයත් මහිමයත් ඔසවනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි සියලු දෙනා එක්සිත අනුග්‍රහය වාක්‍ය කියලා අපි මේ කාලය අවසන් කරමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද දැන් අපි සියල්ලන් සමග. ආමෙන්. අපි ඔබට දැන්වීම් කීපයක් තිබෙනවා. අමතක කරන්න එපා. විශේෂයෙන්ම එන බ්‍රහස්පතින්දා සිට උදෑසන 5:30 සිට 6 දක්වා නැවත අපි පළවෙනි ඉඳන් දින 21 යාඥා කාලය ආරම්භ කරනවා. උදෑසන 5:30ට බ්‍රහස්පතින්දා සිට අපි නැවත දින 21 යාඥා කාලය ආරම්භ කරන ඔබ සියලු දෙනාට අපි ආරාධනා කර සිටිනවා. ඒ වගේම 10 වෙනි සෙනසුරාදා අපි විශේෂයෙන්ම ව්‍යාපාර ශාස්ත්‍රවල යෙදෙන අය සමග විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වනවා. 10 වෙනි සෙනසුරාදා රාත්‍රී 8ට. ඒ නිසා ව්‍යාපාරික කටයුතු කරන අය මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මෙම සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. ලංකාවේ විවිධ විශේෂයෙන්ම ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළ පෙළේ අය ඔබට කතා කරනවා ඇති දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති තුලින් කොහොමද ව්‍යාපාර ගොඩනගන්නේ කියලා. ඒ නිසා ඒක ඔබට ආශිර්වාදයක් වෙයි. ඔබ සියලු දෙනාට අපි 10 වන සෙනසුරාදා 10 වෙනිදා එන මාසේ රාත්‍රී 8ට පවත්වන ව්‍යාපාරිකයන්ගේ වැඩසටහනටත් අපි ඔබට ආරාධනා කර සිටිනවා. සිකුරාදා පාසල් වහන සමග පවත්වන බයිබල් අධ්‍යයනයත් රාත්‍රී 8 සිට 9 දක්වා එළිදරව් යේසුස් වහන්සේගේ නැවත පැමිණීම සම්බන්ධ වේ ආකාරයෙන් පවත්වන ඇති. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. අද දවසෙත් අප සමග එකතු වුණා. මට විශ්වාසයි ඔබ හැම කෙනෙක්ම වචනය තුලින් ස්වාමින් වහන්සේ ශක්තිමත් කරා කියලා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට. God bless you. Yes, beta pastor. Pitai. Yes, pitai.